හොඳයි අයිබෝවන් 10-11 ශ්‍රේණිවල නංගිලා මල්ලිලට සිංහල සාහිත්‍ය රසාස්වාදය කියන විෂය ඇතුළතදී මම ඉගෙන ගත්ත දේවල් උගන්වන ගමනේ මේ අපේ බලමු කීවෙනි වීඩියෝ එකද කියලා ඉස්සෙල්ලා අපි එකක් කරා දෙවෙනි එක තුනකට කඩලා 1 2 3 ඊට පස්සේ 1 2 3 4 හරි මේ අපේ 8 වෙනි වීඩියෝ එක දැන් අපි කතා කරන පාඩම තමයි අපි ඉවර කරා කුස ජාතකය ඉවර කරලා අද අපිට තියෙන්නේ සුභාෂිතය කියන පාඩම. ඉතින් අපි දැන් ඉන්නේ පාඩම් අංක 4 දී. ඉතින් හැමදාමත් කියන වගේ අදත් මට කියන්න තියෙන්නේ ඔයා අපේ මේ වීඩියෝ එකක් ඉස්සෙල්ලාම බලන කෙනෙක් නම් ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ වීඩියෝ එක නම් කමක් නැහැ. ඔයාට මේ වීඩියෝ එක ඉස්සරහට සුභාෂිතය දැන් පටන් ගන්න තැන හින්දා කරගෙන යන්න පුළුවන්. ඒත් ඔයා මේ වීඩියෝ මාලාවේ පළවෙනි එකට ගිහිල්ලා බලාගෙන ආවොත් ඔයාට යම්කිසි පිළිවෙලක් ඇතුව මේ වැඩේ කරගන්න පුළුවන්. කොහොම වුණත් ඉතින් එහෙනම් අද යන් අපේ පාඩමට. මේ තමයි සුභාෂිතය. සුභාෂිතය කියලා කියද්දිම මේ මට මගේ යාළුවෙක්ව මතක් වෙනවා. මනුස්සයෙක්ගේ නම සුභාෂිත. ඉතින් එයාත් කවි ලියනවා. ඒ නිසාම තමයි මට එයා මතක් වෙන්නේ. ඉතින් සමහර විට සුභාෂිත කියලා යාළුවෝ ඕගොල්ලන්ටත් ඇති. ඉතින් බලන්නකෝ සුභාෂිතයෙන් තමයි ඒගොල්ලන්ගේ නමත් අරන් තියෙන්නේ. ඉතින් එහෙනම් අපි අද අපේ පාඩම පටන් ගමු. මොකක්ද මේ සුභාෂිතය කියන්නේ? ගොඩක් දුරට ඕගොල්ලෝ මේක ගැන අහලත් ඇති. මේ අපේ පාඩමට එන්න කලින් මීට කලින් ගොඩක් දුරට මේ පොත දැකලා ඇති. ගොඩක් දුරට බලන්න මේ ඔය බස් වලට එහෙම නැගලා විකුණනවා සමහර ලාවට. පොත් 5ම 100යි පොත් 5ම 100යි කියලා ඕන තරම් ඔය කොටුවේ බස් ස්ටෑන්ඩ් එකට ගියොත් එහෙම එතනින් නැග්ගාම ගොඩක් දුරට මේ බස් වලට නගිනවා මේ පොත් 5ම අරගෙන. ගොඩක් දුරට ඉතින් එතන ඔය සුභාෂිතය කියන එහෙම පොත් තියෙනවා. ඉතින් පොත් 5ම 100ට දෙද්දි බලන්න එක පොතකට රුපියල් 20යි වැටෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔයා අතේ සුභාෂිතය එහෙම නැත්තම් අනිවාර්යයෙන්ම අරන් තියාගන්න. මොකද රුපියල් 20ට වඩා මේ පොත් ගොඩාක් වටිනවා. අන්න ඒ නිසා. ඉතින් සුභාෂිතය ගැන කතා කරද්දී මේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ උපදේශාත්මක කාව්‍යයක් පළවෙනියටම ඉස්සෙල්ලාම ලියවෙන්නේ කෝට්ටේ සාහිත්‍ය යුගයේදී. ඒක ලියන්නේ වීදාගම මෛත්‍රිය හිමියෝ. ඉතින් වීදාගම මෛත්‍රී හිමියෝ කෝට්ටේ යුගයේදී මෙන්න මේ කියන ලෝවැඩ සංගරාව ලිව්වට පස්සේ ඊට පස්සේ සිංහලයේ හම්බෙන දෙවෙනි උපදේශාත්මක කාව්‍ය තමයි අපි අද කතා කරන්න යන මෙන්න මේ කියන සුභාෂිතය කියන පොත. ඉතින් සුභාෂිතය ලියවෙන්නේ සීතාවක රාජ්‍ය සමයේදී. මතක ඇති ඔයගොල්ලන්ට අර කෝට්ටේ රාජ්‍ය කැඩෙනවා විජයබා කොල්ලයත් එක්ක සීතාවක ඊට පස්සේ රයිගම කෝට්ටේ කියලා ආයෙම ඉතින් ඊට පස්සේ සීතාවක හම්බෙන්නේ සීතාවක රාජසිංහ රජතුමාට. අන්න ඒ කැලේ බලන්න අපි ඉතිහාසයේ පැත්තකටත් ගියා. ඒක අදාළ වෙන්නේ සාහිත්‍ය රසාස්වාදයට. ඉතින් අපි ඉස්සරහට බලාගෙන යමු. මේක ලියන්නේ මේ සීතාවක රාජ්‍ය සමයේදී කවුද ලියන්නේ සුභාෂිතය? අලගියවන්න මුඛවැටිතුමා තමයි මෙන්න මේ කියන සුභාෂිතය ලියන්නේ. ඉතින් මේ සුභාෂිතය ගැන ගත්තාම මේක උපදේශාත්මක මේ කාව්‍ය ග්‍රන්ථයක්. ඉතින් මේකෙදී මේ කවි වලින් පෙන්වන්නේ සුදන දුදන ගුණ කුසල්හි අගය ඊට පස්සේ මහත්තේ කොහොමද හැසිරෙන්නේ මහතුන්ගේ ගුණ ඔන්න ඔය වගේ සමාජ සාර ධර්ම තමයි මේකේ උගන්වන්නේ. ඉතින් මේකේ උගන්වන සමාජ සාර ධර්ම අපිට සමාජයේදී යහපත් විදියට හැසිරෙන්න අනික් අයට කරදරයක් නොවි හැසිරෙන්න ගොඩක් උපකාරී වෙනවා. මේ සුභාෂිතය කියන උපදේශාත්මක කාව්‍ය ගත්තාම මේකේ ගොඩක් වෙලාවට මේක අපිට විචාරවලදී වගේම සමහර ප්‍රශ්නවලදී උපුටා දක්වන්න පුළුවන්. මේ සුභාෂිතයේ තියෙන විශේෂිත ලක්ෂණයක් තමයි විශේෂිත ලක්ෂණයක් කියලා කියන්න පුළුවන් මේ උපමා භාවිතය. ඉතින් එහෙම ගත්තොත් මේ උපමා භාවිතා කරලා තියෙන සුභාෂිතය විතරක් කියලා කියන්න බෑ. එහෙම බැලුවොත් ඉතින් අර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ පාවිච්චි කරානේ මාර උපමා. මොකද්ද? සිසිවන වුණ ඉඟසුඟ ගත හැකිමිටින නිසි පුලුළු කුල රිය සකයරු තිසර තන දිසිරණ ලියෝ රූසිරි උත්මේ පුරගෙන ඇසිපිය හෙලන පමණින් නොයති දෙවඟන. උපමා පාවිච්චි කරලා තියෙන සුභාෂිතය විතරක් නෙමෙයි ඒ වුණාට උපමා භාවිතය කියලා කියන්නේ සුභාෂිතය ගැන අපි කතා කරද්දී සුභාෂිතයේ තියෙන විශේෂිත ලක්ෂණයක්. මොකද මේකේ නිතර වගේ උපමා පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට තව විශේෂ ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන් මේකේ උපදෙස් දෙද්දී ඒ උපදෙස් සාමාන්‍ය ජනතාවට තමන්ගේ එදිනෙදා ජීවිතයේදී
අත්දකින්න වෙන සිදුවීමක් එකතු කරලා එකට සම්බන්ධ කරලා තමයි අලගියවන්න මුඛවැඩිතුමා සුභාෂිතයේදී ඉදිරිපත් කරන්න උපදෙස්. ඉතින් ඒකත් විශේෂ ලක්ෂණයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් මේකට උදාහරණයක් පොතේ තිබ්බා කවියක්ම. ඒකේ කවියක් අරගෙන ගමු. මේ තියෙන්නේ මෙන්න කවිය. නැනැති දනන් හට මද ගුණයක් කළද පවති ගල කෙටූ අකුරක් මෙන් නිබඳ විමති දනන් හට කළ කිසි ගුණ නොමද එනැති වේය දිය පිට ඇඳී ඉරක් ලෙද. ඉතින් මේ මට තාම මේව පාඩම් මම මේව පාඩම් කරේ මගේ ඕලෙල් වලට. ඒ කියන්නේ දැන් මීට මාස 6කට විතර කලින් වගේ. එතනින් පස්සේ ජීවිතේට මේ පොත අල්ලලා මේ කවි කියවලා නැහැ. ඒ උඩට තාමත් ඒ පාඩම් කරපු මතකේ තාමත් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි දෙයකට ආසාවෙන් මොකක් හරි දෙයක් කරනවා නම් අනිවාර්යෙන්ම ඒ දේ අපිට අනිවාර්යෙන්ම අපිට කියන්න පුළුවන් වෙනවා අපි තමයි හොඳටම කරේ කියලා. ඉතින් මම කියනවා අනිවාර්යෙන්ම මේ සුභාෂිතයේ කවි තෝරගෙන සමහරව පාඩම් කරනවා. මේ ਵਿਚාර ලියන්න මෙන්න මෙහෙම මෙතනින් 3ක් තෝර ගන්නවා 4ක් තෝර ගන්නවා කියලා එහෙම පාඩම් කරලා ඒගොල්ලෝ ඒ විදියට විචාරවල සමහර ලාවදී ඒවා යොදලා ඒගොල්ලෝ විචාර ලියනවා. ඒත් මම මගේ පෞද්ගලික අත්දැකීම කියන්නම්. මේ සුභාෂිතය මේ කියන මෙතන තියෙන පාඩමේ මෙතන කවි 20ක් තියෙනවා. ඒ 20ම O level ලියන කාලෙ වෙද්දී ඊට ගොඩාක් කලින් මම කටපාඩම් කරලා ඉවරයි. මට පාඩම් හිට්ටා ඒ 20ම. ඒ 20 විතරක් නෙමෙයි මේ අච්චු පොතේ තියෙන හැම කවියක්ම කෙටි කතා නම් කටපාඩම් කරේ නෑ. බොරු වැඩනේ. හැම කවියක්ම වගේම සිංහල අපේ නිකන් නෝමල් සාහිත්‍ය පොතේ තියෙන හැම කවියක්ම මට කටපාඩම් කරලා තිබ්බා. ඉතින් කවුරු හරි කියනවා එහෙම කරන්න බෑ කියලා. මම කියනවා ඒක බොරුවක් කියලා. මොකද දැන් O level කියලා කියන්නේ අවුරුදු 2ක වැඩක්නේ. අවුරුදු 2ක වැඩක් නෙමෙයි 6 ඉඳන් ඒව අහනවා. ඒගොල්ලන්ට ප්‍රධාන වශයෙන්ම ශ්‍රේණි දෙකයිනේ 10 11. ඉතින් එතෙන්දී අවුරුදු දෙකක් තියෙනවා. ඉතින් අවුරුද්දකට දවස් 365ක් තියෙනවා. අවුරුදු දෙකක් කියන්නේ එතකොට අපි ගත්තොත් 700 ගන්න. ඉතින් ඒ විදිහට ගත්තාම මේ පොත් දෙකේම තියෙන කවි ඔක්කොම පාඩම් කරන්න එක දවසකට එක ගානේ පාඩම් කරත් කාලය හොඳටම ඇති. ඉතින් ඒ නිසා මම නම් කියන්නේ මේ දේවල් ආසාවෙන් කරන්න කවි වලට ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න සුභාෂිතේ කවි 20ම පාඩම් කරගන්න. අනික මේවා තියෙන මේ අර ශබ්ද රසයත් එක්ක ඒ යන පැටර්න් එකත් එක්ක මට නම් මේව පාඩම් කරගන්න ඒ තරම් අමාරුුනේ නැහැ. මම පාඩම් කරේ දවසකට කවි 5 ගාන වගේ. ඉතින් මම ඔයගොල්ලන්ටත් යෝජනා කරනවා ඒ විචාර ලියන්නම කියලා කවි මේ මාක් කරගෙන අනේ මොන වදයක්ද කියලා හිත පාඩම් කරන්නේ නැතුව ආසාවෙන් ඔයා පාඩම් කරොත් ඔයාට පුළුවන් වෙනවා අචෝතේ තියෙන හැම කවියක්ම මතකේ තියාගන්න. ඉතින් මේ අපි අපේ ජීවිතය කරන ඕනෙම දෙයකට අරමුණක් තියෙනවා. ඕනෙම දෙයකින් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන මොකක් හරි ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් මේ සුභාෂිතයේදීත් එහෙමයි. සුභාෂිතය රචනා කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වෙච්ච අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි ඒක පොතේම කියනවා පාලි සංස්කෘත නොදත් ජනතාවට නීති ශාස්ත්‍රය පිළිබඳ අවබෝධයක් ලබා දෙන එක තමයි අලගියවන්න මුඛවැඩිතුමා සුභාෂිතය ලියලා බලාපොරොත්තු වෙච්ච අරමුණ. ඒක මේ එතුමන් පොත ඇතුලේ කවියකදීම මෙන්න මේ විදිහට කියලා තියෙනවා. මේ පහළ පොරණ ඉසිවර මුවෙහි මනනද පහළ පොරණ ඉසිවර මුවෙහි මනනද දෙමළ සකු මගද නොහසල සතට දද පෝල නීති සකගත පද අරුත්ලද සිහල බසින් සැකෙවින් කියමි පද බැඳ. මේ බලන්න ඕවා මම පාඩම් කරේ නෑ. දැන් පාඩම් කරලා කියන්නේ නිකන් අල්ලලා බැලුවේවත් නෑ, පෙරලලා බැලුවේවත් නෑ. මාස 6කින් විතර ඒත් මට තාම මතකයි. ඒ ඇයි අපි එහෙමත් අපි නෙමෙයි මම ඒක ආසාවෙන් කරපු නිසා. ඉතින් අපි ආසාවෙන් දෙයක් කරනවා නම් ඒ දේවල් අපි ආසාවෙන් දෙයක් පාඩම් කරනවා නම් ඒ දේ අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කරන හැම දෙයක්ම ආසාවෙන් කරන්න. එතකොට මේ දේවල් හරිම විදියට සිද්ධ වේවි. ඉතින් අන්න මම කිව්වත් වගේ අර විදියට කවියකින් මේක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් සුභාෂිතය ගත්තොත් සුභාෂිතයේ තියෙන කවි 100යි. ඉතින් ඒ කවි 100ම ලියවිලා තියෙන්නේ සමුද්‍රඝෝෂ විරිතෙන්. මේ වගේ උපදේශාත්මක කාව්‍ය
උපදේශාත්මක කාව්‍යවල තියෙන ලක්ෂණයක් තමයි මේවා එක කාලයකට එක දේශයකට එක මොකක් හරි ප්‍රදේශයකට සීමාවකට සීමා වෙන්නේ නැහැ. මේවා දැන් ලංකාවේ ලියපු එකක් වුණත් සුභාෂිතය අපිට මේක අරන් ගිහිල්ලා වෙන රටක වුණත් එහෙට උපදෙස් දෙන්න උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒක තමයි මේ උපදේශාත්මක කාව්‍යවල තියෙන ස්වરૂපය. අනික ඒක ලිව්වේ ඒ කාලේ වුණාට සීතාවක අවදි වුණාට මේක අදටත් අපිට උපදෙස් ගන්න සමාජයට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා උපදේශාත්මක කාව්‍ය වලට සර්වකාලීන බවක් තියෙනවා. ඉතින් මෙන්න මේ කියන සුභාෂිතය මුල් කරගෙන අපිට විනාශ වෙලා යන එහෙමත් නැත්නම් මානව ගුණදහම් ටික ටික පිරිහීගෙන යන ඕනෙම සමාජයකට උපදෙස් දෙන්න අපිට මේ කියන සුභාෂිතය ගුරු කොට ගන්න පුළුවන්. ඒ විදිහට අපිට පුළුවන් වෙනවා ඒ සමාජයේ පුද්ගල සංවර්ධනය තුලින් සමාජ සංවර්ධනයක් සිද්ධ කරන්න. ඉතින් එහෙනම් වැඩි කතාව මොකටද? මොකද මේ හැඳින්වීමක් කොහොම ලොකුවට දාලා තිබ්බට මේ හැඳින්වීම වලින් එහෙම ප්‍රශ්න එනවා අඩුයි කියන එක මම අත්දැකපු දෙයක්. අර නෝමල් සිංහල සාහිත්‍යකේ නම් අනිවාර්යෙන් ඒකේ හැඳින්වීම වලින් අහනවා, අහුමුළු වලිනුත් අහනවා. ඒත් මේ සාහිත්‍ය රසාස්වාදයේදී නම් ඒ විදිහට හැඳින්වීම වලින් ගොඩක් ප්‍රශ්න ආපු තැන් මට නම් අහුුනේ නැහැ. ඉතින් ඒ නිසා ඒකත් මම මතක් කරා ඔයගොල්ලන්ට. මොකද මම මේ කරන්නේ මගේ අත්දැකීම්, මගේ දැනුම, මම දන්න දේවල් ඔයගොල්ලන්ට කියා දෙන එක නිසා ඒක කියන එකත් මගේ යුතුයකමක් කියලා මට හිතුණා. ඉතින් එහෙනම් අපි මෙච්චරලා දැන් කල් මරලා තවත් කල් මරන්න නැතුව යමු මේක රසාස්වාදනය කරන්න. ඒකනේ වටින්නේ. වාදනයට යන්න කලින් මේ මට මගේ අරුණු පොඩි කරුණු දෙක තුනක් තියෙනවා. ඒවා ටිකක් වැදගත් කරුණු. ඒ නිසා මම ඒවා ටිකක් කියාගෙනම යන්නම්. මෙහෙමයි. සුභාෂිතය ලියද්දී මේ සුභාෂිතය කියන එක ලියන්න අලගියවන්න මුඛවැටිතුමා මේ උපදෙස් නෙමෙයි ආభాෂය අරගෙන තියෙනවා එක එක ග්‍රන්ථවලින්. එක එක ග්‍රන්ථ කියවලා ඒවා පරිශීලනය කරලා ඒවෙන් දැනුම අරගෙන තමයි මේ කියන සුභාෂිතය ලියලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට හඳුර ගන්න පුළුවන් පොත් කිහිපයක් තියෙනවා. හිතෝපදේශය, පංචතන්ත්‍රය, කුවලයානන්ද කියන සංස්කෘත පොත්වල ඇසුරත්, ඊට පස්සේ ධම්මපදය වැනි පාලි පොත්වල ඇසුරත්, අඳුරෙයි නාල්වලි කියන ද්‍රවිඩ පොත්වල තියෙන උපදේශත් මෙන්න මේ කියන හිතෝපදේශය නෙමෙයි සුභාෂිතය ලියන්න පදනම් වෙලා තිනවා. ඒවා ආශ්‍රය කරගෙන තමයි අලගියවන් මුඛවැටිතුමා සුභාෂිතය ලියලා තියෙන්නේ. ඒක තමයි මතු කරන්න ඕනේ වෙච්ච කරුණ. ඒක චුට්ටක් වැදගත්. ඒ නිසා තමයි මතු කරේ. එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු. පළවෙනි කවිය. නැගෙතත් අවර ගිරගින් දින කර මඩල, සැලෙතත් සුනෙර පවනින් සෙදෙතත් අනල, පිපෙතත් ගිරි මුදුන හෙල්මැලි පියුමු පුල, බොරු නැත්තෙමය මහතුන් පැවසූ තෙපුල. මට තාම මතකයි මේ කවි. අපි බලමු මොකද්ද ආපහු. නැගෙතත් අවර ගිරගින් දින කර මඩල. දිනකර කියන්නේ මොකටද? සූර්යාට, ඉරට. ඉතින් අවර ගිරින් බස්නාහිරින් ඉර පෑවුවා. ඊට පස්සේ තියෙනවා සැලෙතත් සුනෙර පවනින් සෙදෙතත් අනල. සුනෙර කියලා කියන්නේ මහා මේරු පර්වතයට. අති විශාල පර්වතයක්. ඉතින් ඒ මහා මේරු පර්වතය සුළඟින් සෙලවුණා. ඒ වගේම සෙදෙතත් අනල. ගින්න සිසිල් වුණත්. ගින්දරක් කවදා සිසිල් වෙනවද? නෑනේ. ගින්දරට අත දාලා ඔන්නෝම අල්ලන් ඉන්නවා. හරි කූල් සැපයි කියලා. නෑනේ. ගින්දරට පිච්චෙනවා. ඉතින් ගින්නක් සිසිල් වුණත් අර මහා මේරු පර්වතය හුළඟින් හෙලවුණා. ඊට පස්සේ පිපෙතත් ගිරි මුදුන හෙල්මැලි පියුමු පුල. කඳු මුදුනේ මේ කඳු මුදුනේ කුමුදු මානෙල් නෙළුම් පිපුණා. මානෙල් නෙළුම් මේ කුමුදු පිපෙනවද කඳු මුදුන් වල? ඒවා පිපෙන්නේ විල් වල. වතුරේ පිපෙන ඒවා කඳු මුදුන් වල පිපුණා. මහතුන්, ඒ කියන්නේ මහත්ය කියපු වචනයක බොරුවක් නැහැ. ඒ කියන්නේ මහතුන් කියන කට්ටිය, මහත්තුරු කියන කට්ටිය කවදාවත් බොරු කියන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. මෙන්න මේ කියන දේවල් උනත් කියන එක තමයි මෙන්න මේ කියන කවියෙන් අදහස් කරලා තියෙන්නේ. ඉතින් මේ කවිත් එක්ක මෙතන යටින් මේ කවිවල එන අමාරු වචනවල තේරුම් දාලා තියෙනවා. දිනකර කියන්නේ හිරුට, සෙදෙතත් කියන්නේ සිසිල්ුවත්, තෙපුල කියන්නේ වචනය, සුනෙර කියන්නේ මහා මෙර, හෙල්මැලි කියන්නේ කොමුදු මල්, අනල කියන්නේ ගින්න. ඉතින් පල්ලෙහැම මේකේ අදහසක් දාලා තියෙනවා. සූර්ය අපර පර්වතයෙන් උදා වුවත්, මහා මේරු පර්වතයේ සුළඟින් සෙලවෙතත්, ගින්න සිසිල්ුවත්, පර්වත මුදුනේ කොමුදු නෙළුම් මානෙන් මල් පිපෙතත්, මහත්මයන් කී වචනේ නම් බොරුවක් නැත්තේමය. අපි යමු දෙවෙනි කවියට.
කොතෙක් වෙහෙස ලදුවත් සුද නොව පවර කොතෙක් වෙහෙස ලදුවත් සුද නොව පවර උදක් ලොව සතුන් සිත දුක් කෙරෙති දුර උදක් ලොව සතුන් සිත දුක් කෙරෙති දුර පසක් රාහු මුවපත් වෙමිනි බිය කර අනෙක් පසින් ලොව හෙලි කෙරය හිම කර. ඉතින් මේකෙන් කියන්නේ මොකද්ද? කොතෙක් වෙහෙස ලදුවත් සුද නොව පවර. Tamanට කොච්චර කරදර ආවත් දුක් ආවත් මේ සුද නොව. ඒ කියන්නේ හොඳ මිනිස්සු උතුම් හොඳ මිනිස්සු උදක් ලොව සතුන් සිත දුක් කෙරෙති දුර. උදක්ම අනිවාර්යෙන්ම ලෝකේ ඉන්න සතුන්ගේ සියලු සතුන්ගේ සිතේ හිතේ තියෙන දුක දුරු කරන්න ඒගොල්ලෝ කටයුතු කරනවා. ඒක මොන වගේද කියලා කියනවා නම් භාගයක් රාහුගේ මුවට අහු වෙලා තියෙද්දි භාගයක් රාහු ගිලලා තියෙද්දි අනික් පැත්තෙන් හඳ ලෝකෙට එළිය දීලා ලෝකෙ එළිය කරනවා වගේ. අර මේ ඉස්සර කතාවක් තියෙනවනේ හඳ මේ අර මොකද්ද මේ අර චන්ද්‍රග්‍රහණවලදී මේ පේන්නේ නැතු යනවා. හඳේ කැල්ලක් පේන්නේ නැතු යනවා. අර ඉර ඇවිල්ලා මේ අන්නේ සිද්ධ වෙන සංසිද්ධිය නිසා. ඉතින් මෙන්න මේ විදිහට අර චන්ද්‍රග්‍රහණයකදී එහෙම සිද්ධ වෙද්දී මේ ඒකට අපේ මේ පැරණිව හදලා තියෙනවා කතාවක් මේ හඳ ඒ වෙලාවට රාහු ගිලිනවා රාහුගේ කටට හඳ යනවා කියලා. ඉතින් ඒක තමයි මෙතෙන්දි කියලා තියෙන්නේ. එහෙම පැත්තක් රාහු ගිලලා අනිත් පැත්තෙන් ලෝකේ එළිය කරනවා මේ හඳ කියන එක. මම කලිනුත් කිව්වා මේ සුභාෂිතයේ එක විශේෂ ලක්ෂණයක් තමයි උපදෙස් දෙද්දී ඒ උපදෙස් මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතයේදී මේ මිනිස්සුන්ට දකින්න හම්බෙන දේවල් එක්ක සම්බන්ධ කරලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දිත් බලන්න අර චන්ද්‍රග්‍රහණ වගේ මිනිස්සුන්ට සමන්ගේ සාමාන්‍ය ජීවිතයේදී දකින්න හම්බෙන දේවල් වලින් අර උපදෙස තහවුරු කරලා තියෙනවා අලගියවන්න මුඛවැටි තුමා ලස්සනට. ඉතින් මේකෙත් අර අමාරු වචන දාලා තිනවා. පවර කියන්නේ උතුම්, හිමකර කියන්නේ සඳට, උදක් කියන්නේ ඒකාන්තයෙන්ම, රාහු මුවපත් කියන්නේ රාහුගේ මුඛයට ඇතුළු. ඉතින් ඒකේ අදහසක් තියෙනවා මෙතන විස්තර කරලා. කොතරම් මෙහෙසට පත්වුවත් උතුම් සත්පුරුෂයෝ ලෝක සත්වයාගේ සිතෙහි පවතින දුක ඒකාන්තයෙන්ම ඉවත් කරති. චන්ද්‍රයා තමාගේ පැත්තක් භයංකර වූ රාහුගේ කටට අසුව තිබියදී අනෙක් පැත්තෙන් ලෝකයට එළිය ලබා දෙයි. මේ සුභාෂිතයේ හම්බෙන ප්‍රසිද්ධම කවි කියලා මම කිව්වොත් මම හිතනවා මම වැරදි නෑ කියලා. මොකද සුභාෂිතය කියලා පොතක් තියෙනවද කියලා දන්නේ නැති අය පවා ගොඩක් දුරට මේ කවිය අහලා තියෙන්න ඉඩ තියෙනවා. අහලා ඇති කියලා මම හිතනවා. මොකද ඒ තරමට මේ කවිය නම් ප්‍රසිද්ධයි. ඉතින් අර කලින් දෙකම මම කිව්වේ මම නිතරම මම කවි කියන්න මේ වගේ කවි කියන්න මම පාවිච්චි කරන ටෝන් එකට. මේක අපිට ඕන තාලයක් දාලා කියන්න පුළුවන්. එක තාල වලට කියන්න පුළුවන්. ඒත් ගොඩක් දුරට මේ වගේ කවි කියද්දී මම පාවිච්චි කරන්නේ අර මම කලින් කිව්වා වගේ අන්නේ කියන ටෝන් එක. මොකද ඒක මට ගැලපෙන නිසා. සමහර විට ඉතින් ඒක ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට එහෙනම් ඔයාගේම තාලයක් ඒකට තෝරගන්න. මොකද කවියක් වුණත් ඒක මට ෆීල් වෙන විදිහට නෙමෙයි ඔයාට ෆීල් වෙන්නේ. ඔයාට ෆීල් වෙන විදිහට නෙමෙයි මට ෆීල් වෙන්නේ. මොකද අපි හැමෝම එකිනෙකාගෙන් වෙනස් වෙච්ච මිනිස්සු නිසා. ඉතින් අපි බලන්න ඕනේ අපිට ගැලපෙන විදිය අපිම හදාගන්න. කොහොම වුණත් කලින් දෙකම අර විදිහට කියපු නිසා අපි මේ ප්‍රසිද්ධ කවිය ඕන්නම් තාලයකට කියලා බලමු. පින්මද පුතුන් සියයක් ලදු වත් සරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු එක පුන් සාඳින් දුරු වේලොව ගන අඳුරු නිකතරු රැසින් එලෙසට නොම වේදුරු. ඉතින් ඕක ගොඩක් අය අහලා ඇති කියලා හිතනවා. අපිට පොඩි කාලේ නම් ගොඩක් මුණ ගැහෙන කවියක් ඕක. ඉතින් මෙතෙන්දී කවියේ එන අමාරු වචන වල තේරුම් දීලා තියෙනවා මෙහෙම. පින් මද කියන්නේ පින් අඩු, නිසරු කියන්නේ නිස්සාර. ඒ කියන්නේ සරු නැති කියන එක. අපි බලමු. පින් මද පුතුන් 100ක් ලදුවත් නිසරු. මේ පින් මදි වෙච්ච පුතු 100 දෙනෙක් හම්බුණත් වැඩක් නැහැ. නිසරුයි, සරු නැහැ. ගුණ නැන බෙනේ. ගුණක් තියෙන්න ඕනේ, නැනක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගුණ හොඳ ගුණ යහපත් වෙන්නත් ඕනේ, බුද්ධියක් තියෙන්න ඕනේ. අන්නේ කියන දෙකෙන්ම
යුත්ත ඒ දෙකෙන්ම සමන්විත පුතා තමයි ඊටමත් ගරු කටයුතු තැනැත්තා. එක පුන් සඳෙන් දුරු වේලව ඝන අඳුරු මේ ලෝකේ ඝන අඳුර දුරු කරන්න එක පුන් සඳක් ඇති. පුන් මේ හදවල් ගොඩක් නැහැනේ එක හදයි තියෙන්නේ. දෙක තරතින් මෙලෙසට නොම වේ දුරු. ඉතින් මේ එක හඳක් තියෙද්දි මේ ලෝකේ මේ කලුවර නැති වෙලා යනවා. ඒ තරුණන් එකක් නෙමෙයි තියෙන්නේ. තරු තියෙනවා 10 ගාණක්. ඒ 10 ගාණක් තිබ්බත් අර හඳෙන් හම්බෙනා වගේ එලියක් හම්බෙන්නේ නැහැ මේ තරු තිබ්බා කියලා. ඉතින් ඒ වගේ තමයි අර ಗುಣ විතරක් තියෙන පුතෙක්ගෙනුත් වැඩක් නැහැ. නුවණ විතරක් තියෙන පුතෙක්ගෙනුත් වැඩක් නැහැ. ಗುಣ නැන කියන දෙකම තියෙන පුතෙක් ඉන්නවනම් එයා තමයි ඊටමත් ගරු කටයුතු කරත්තා. එයා නිකන් හඳ වගේ අනික් අය නිකන් තරු වගේ කියලා තමයි මෙතනින් කියන්නේ. ඉතින් මේකේ අර්ථය මේගොල්ලෝ මේ විදිහට දීලා තියෙනවා. පින්නඩු ප්‍රයෝජනයක් නැති පුතුන් 100ක් ලැබුණත් පළක් නැත. ඊට උතුම් වන්නේ ගුණයෙන්ද නුවණින්ද බලයෙන්ද යුක්තයාම ලෝකෙහි ඝන අඳුර එක පුන් සඳක් නිසා දුරු නොයෙක් තාරකා රාශිය කෙලී ඒ ආකාරයට අඳුර පහ නොවේ. අන්න ඉතින් මේ ඔය විදිහට තමයි මේකේ පොත පුරාවටම උපදේශ තමයි අපිට ලබා දෙන්නේ. අපි යමු ඊළඟ කවියට විපුල ගුණති මහතුන් හටපත් විපත. මේක චුට්ටක් ඉන්ටරෙස්ටිං කවියක් අපිට මෙතන කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒකයි නිසල නැනින් යුතු තුමෝම දුර්ලත. විපුල ගුණති මහතුන් හටපත් විපත නිසල නැනින් යුතු තුමෝම දුර්ලත. කලල ගිලුණු මත වරනින්දු ගොඩ ගනුත. තුමුල බලති විජින්ද කුසාන් කෙවත. විපුල ගුණති මහතුන් හටපත් විපත. අපි ඉස්සෙල්ලා බලමු මේකේ අර අමාරු වචන වල තේරුම් ටික දීලා තියෙනවා මෙහෙම. විපුල කියන්නේ මහ, කලල කියන්නේ මඩ, තුමුල බලති කියන්නේ විශාල ශක්තියක් ඇති. නිසල නැනින් කියන්නේ තැන්පත් නුවණින්, මත වරනින්දු කියන්නේ මද කිපුණ ඇත් රජු. ගිජිදා කියන්නේ නැතාව. ඉතින් මේ මත වරනින්දු, මද කිපුණ ඇත් රජු කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරගන්නම්. සමහර විට මෙන්න මේ මද කිපුණු ඇතා මේ මද කිපිලා කියන කතාව අපිට අහු වෙනවා මේ සිංහල සාහිත්‍ය රසාස්වාදයේ මෙතෙන්දි වගේම අපේ නෝමල් සිංහල සාහිත්‍ය වල 11 වසරේ සාහිත්‍ය සංග්‍රහය කියන පොතේදී ගුත්තිල කාව්‍යයේදී අපිට මෙන්න මේක අහු වෙනවා එක තැනකදී. ඉතින් මේ මද කිපුණු ඇත් රජු කියලා කියන්නේ කවුද ඇත්තට? මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැන් මිනිස්සු වෙච්ච අපිට අපේ ලිංගිකත්වයේ කියන අවශ්‍යතාවය ඉටු කරගන්න හිම නිශ්චිත කාලයක් නැහැ. ඒ කියන්නේ අපිට මේ ලිංගිකත්වයේ සෙක්ස් කියන අවශ්‍යතාවය ඇති වෙන්නේ කාලෙකදී නෙමෙයි. ඒක නිකන් මේ කාල සීමාවක් නැහැ අපිට. අපි ලිංගිකත්වයේ කියන අවශ්‍යතාවය දැන් අද සපුර ගන්නවා, හෙට සපුර ගන්නවා, අනිද්දා කම්මැලි වගේ හිතුනොත් අනිද්දා නිකන් ඉන්නවා. ආපහු ඉංගනිද්දාට ආයෙමත් අපි ලිංගිකත්වයේ කියන අවශ්‍යතාවය සපුර ගන්නවා. ඉතින් අපිට ඒ වගේ තමයි අපිට නිශ්චිත කාල සීමාවක් එහෙම නැහැ. එහෙම ලිංගික හැඟීම් ලිංගික ආශාවන් නැති වෙනවා. ඒත් මේ සත්තුන්ට සමහර සත්තුන්ට එහෙම නැහැ. ඇතෙක් එහෙම ගත්තොත් ඇතෙක්ට තමන්ගේ මේ විරුද්ධ පාර්ශව විරුද්ධ ලිංගිකයෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න ඕන වෙන කාලයක් එනවා. ඒක ඉන්නේ එක කාලයකට විතරයි. ඒ කාලය ඇතුළතදී ඒ කාලේ ආවට පස්සේ එතනින් පස්සේ ආයෙ ඉන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කාලෙදි තමයි ඇතෙක්ගේ මද කිපෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ කාලෙදී ඇතෙක්ට අවශ්‍ය වෙනවා තමන්ගේ මේ විරුද්ධ ලිංගිකයා තදින්ම තමන්ගේ ලිංගික අවශ්‍යතාවය සපුර ගන්න. ඉතින් මේ කාලෙදී ඒ ඇතාව කාටවත් කන්ට්‍රෝල් කරන්න බෑ. එන මේ හරි ප්‍රචණ්ඩයි ඒ කාලෙදී ඇතා මද කිපිලා ඉන්න කාලෙදී. ඉතින් ඒ කාලෙදී මේ ඇත්තුන්ගේ කන් වලින් ශ්‍රාවයක් ගලනවා. ඒ ශ්‍රාවය මේ නීබැස්සෝ ඇවිල්ලා ඒ ශ්‍රාවයට වහනවා. මැස්සොත් ඇවිල්ලා වහනවා. ඉතින් මේ අන්න ඒකට තමයි මේ මද කිපෙනවා ඇතෙක්ගේ මද කිපෙනවා කියලා කියන්නේ. ඇතාට තමන්ගේ ලිංගික සහකරුවා හෝ සහකාරිය අවශ්‍ය වෙන කාලය. මිනිසුන්ට එහෙම නැහැ. හරි. එහෙම අපිට කාලයක් නැහැ. ඉතින් එහෙනම් අපි යමු කවියට. විපුල ගුණති මහතුන් හටපත් විපත. මේ මහත් ගුණති ගොඩක් හොඳ ගුණ යහපත් මහත්ෙක්ට ඇතිවන විපතකින් නිසල නැනුන් යුතු උතුමෝම දුරලත. මේ මහත්යෙකුට ඇතිවන විපතක් මොකද්ද වෙන්නේ? මේ නිසල නැනින් තැන්පත් නුවණින් යුක්ත උතුමාන කට්ටිය මේ උතුමන්ම එකතු වෙලා විසඳනවා. ඒ කියන්නේ මේ ගොඩක් උසස් ගුණ තියෙන මහත්යෙක්ට මොකක් හරි කරදරයක් වුණාම ඒ කරදරේ විසඳන්න ඒ වගේම මහත්තුරු ඒ වගේම තැන්පත් නුවණින් යුක්ත මහත්තුරු ඇවිල්ලා උදව් කරනවා.
කලල ගිලුණ මතවරණ ලිඳු ගොඩ ගනුත. අර මං කලින් කිව්වත් වගේ ලිංගිකත්වයේ කියන අවශ්‍යතාවය ඇවිල්ලා මද කිපිලා ඉන්න ඇතේ මේ මඩවල මඩේ එරිලා ඉද්දි ඒ තදියම හින්දම ඒ ප්‍රචණ්ඩකාරීත්වයේ හින්දම මඩවලක වැටිලා මඩේ එරිලා ඉද්දි මේ මද කිපුණු ඇතෙක්ව ඒ ඇතාව හපෝ ගොඩ ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම මහා විශාල ශක්තියක් තියෙන ඇතෙක්ට විතරයි. ඉතින් අර විදියට මහත්යෙක්ට කරදරයක් වුණොත් ඒ මහත්යාගේ කරදරේ නැති කරන්නේ ඒ වගේම මහත්තුරු තමයි කියන එක තමයි මෙන්න මෙතෙන්දී හරි ලස්සනට මේ අලගිවන්න මුඛයටතුමා පැහැදිලි කරලා තියෙන්නේ. අපි බලමු පොතේ දීලා තියෙන අර්ථය. මහත් ගුණයෙන් යුත් මහත්මයාණන්ට පැමිණි විප්පත්තිය තැන්පත් නුවණින් යුක්ත වූ මහත් උත්තමයෝම දුරු කරති. මඩහිරුණා වූ මත් ඇත් රජු ගොඩ ගැනීමට මහත් බල ඇති. තවත් ඇත් රජෙකු මිස වෙන කවරෙක් සමත් වේද? කුළුණු ගුණින් යුතු උතුමන් සිත මහරු දුදන බසින් නොයදෙයි කරනට නපුරු නව රුවණින් පිරිමහා සමුදුර ගැඹුරු තනසුලකින් උණු කළ හැකි වෙති කවුරු? කුළුණු ගුණින් යුතු උතුමන් සිත මහරු. පොඩකින් අපි කලින්ම මේ මෙතන දීලා තියෙන අමාරු වචන ටික බලමු. මහරු කියන්නේ මාහැඟි, ඒ කියන්නේ ඊටා වටිනා. දුදන කියන්නේ දුර්ජනෙයි නසත්පුරුෂයි. බසින් කියන්නේ වචනේ. කුළුණු ගුණින් යුතු උතුමන් සිත මහරු. මේ කරුණා ගුණයෙන් යුක්ත වෙච්ච මේ මාහැඟි ඊටා වටිනා උතුමන් කෙනෙක්ගේ උත්තමයෙක්ගේ හිත දුදන බසින් නොයදෙයි කරනට නපුරු. මේ අසත්පුරුෂයින්ගේ එක එක කතාවලින් මේ නරක දේවල් කරන්න පෙළඹෙන්නේ නැහැ. කරුණා ගුණයේ තියෙන උත්තමයෙක්ගේ හිත මේ කොහෙවත් යන එකෙක් මේගේ නරක කෙනෙක්ගේ මේ කතා අහලා නරක දෙයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. මම හොඳයි නම් මම ඇත්තටම මම හොඳ කෙනෙක් නම් මගේ යාළුවා මට දෙයක් කිව්වා කියලාවත් කවුරු හරි කෙනෙක් මට මෙහෙම දෙයක් නරක දෙයක් කරන්න කිව්වා කියලාවත් මම ඒක එහෙම කරන්නේ නැහැනේ. මම එහෙම කරනවා නම් ඒක ඇත්තටම මගේ වැරද්දක් මිසක් උගේ වැරද්දක් නෙමෙයි. මොකද මම හොඳයි නම් කවුරු කිව්වා එක කිව්වා කියලා මම ඒක කරනවා නෑ. අන්න ඒකයි මෙතනින් කියන්නේ. ඉතින් මේ විදිහට උත්තමේ කවදාවත් මේ නරක මිනිස්සෙක් නරකක් කරන්න කියලා කිව්වා කියලා එහෙම කරන්නේ නැහැ. නව රුවණින් පිරිමහා සමුදුර ගැඹුරු නව රත්නයෙන් පිරලා තියෙන මේ මහා ගැඹුරු වෙච්ච සාගරය තනසුලකින් උණු කළ හැකි වෙති කවුරු? මේ නිකන් තනකොළ කෑල්ලක් වගේ තනකොළයක් තරම් මේ ගිනි හුලකින් තනකොළයක් තරම් වෙච්ච ගිනි හුලක් අරන් ඇවිල්ලා පුළුවන් මේ මුහුද අච්චර ලොකු වෙච්ච මුහුද මේ උණු කරන්න බෑනේ. අන්න ඒකයි මේකෙන් කියන්නේ. ඉතින් ඒකේ අදහස මෙන්න මේ විදිහට දීලා තියෙනවා. කරුණා ගුණයෙන් යුක්ත වූ උතුමන්ගේ ඊතා වටිනා සිත අයහපත් පුරුෂයින්ගේ වචන වලින් නපුරු තත්වයකටපත් කිරීමට නොහැකිය. නවරත්නයෙන් පිරුණා වූ ගැඹුරු මහා උසාගරයේ තනකොළ හුලකින් උණු කිරීමට කවරනම් කෙනෙක් පොහොසත් වෙද්ද? අපි යන් ඊළඟ කවියට දිනත උදාවත සිය කිරණින් මහරු මෙදි දිවා බිහිදුරුවේ ඝන අඳුරු සිරිමත රජතුමෙක් දුටු පමණින් සොඳුරු ඇතුළත පිටත දිවරෑ හැරේ දුකඳුරු. ඉතින් ඒකේ මේ අමාරෝචන ටික මෙහෙම තියෙනවා. දිනත සූර්යා උදාවත කියන්නේ උදාවන කල්හි, දුකඳුරු කියන්නේ දුක නැමැති අන්ධකාරය, දුක අඳුර. අන්න ඒක සංදි කරලා තමයි අරන් තියෙන්නේ. මහරු කිරණින් කියන්නේ මාහැඟි රශ්මියෙන්, මෙදියද කියන්නේ මේ ලෝකේ. අපි බලමු දැන් අරකේ තේරුම. දිනත උදාවත සිය කිරණින් මහරු. මේ සූර්යා තමන්ගේ මාහැඟි රශ්මියත් එක්ක උදා වෙද්දී මෙදියද දිවා බිහිදුරුවේ ඝන අඳුරු. මේ ලෝකේ තියෙන මේ දවල් කාලේ තියෙන මේ අඳුර දුරු වෙලා යනවා. ඉතින් ඒ වගේ තමයි මේ යහපත් රජතුමෙක් ශ්‍රීමත් වෙච්ච රජතුමෙක්ව දැක්කොත් දුටු පමණින්ම ඒ රාජ්‍යයේ මේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ රාජ්‍ය ඇතුලේ තියෙන දුක කියන අන්ධකාරය දුරු වෙලා යනවා කියන එක තමයි මෙන්න මේකේ අදහස. අදහස මෙහෙම දීලා තියෙනවා පොතේදී. සූර්යයා තම මාහැඟි රශ්මියෙන් යුක්ත උදාවන කල්හි මේ ලෝකයේ දාවල් කාලයේ පිටතින් පවතින ඝන අඳුර දුරු වේ. ශ්‍රීමත් වූ යහපත් වූ රජතුමකු දුටු පමණින්ම දවාලේ රාත්‍රියේ ඇතුළත හා පිටත පවතින දුක නැමැති අඳුර පහළ වියයි. ඊළඟ කවියට යන් කෙලින්න. රුදුරු ගිනි කඳක් ගත් සඳහි වනතුරු. මේක නිතරම මේ පේපර්ස් වල එහෙම ඇවිල්ලා තියෙන කවියක්. මේක හිස්තැන් පුරවන්න එනවා. ඉතින් මේ කවිය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම කියනවා මගේ පෞද්ගලික අත්දැකීම් වලින්. රුදුරු ගිනි කඳක් ගත් සඳහි වනතුරු මිතුරු වේ දිගතින් හමන මදවරු.
මිතුරු නැසීමට එම වෙයි පස මිතුරු. මිතුරු නෑ කෙනෙක් නිවතුන් හට කවුරු. අමාරු වචන ටික මේ විදිහට දීලා තියෙනවා. වනතුරු කියලා කියන්නේ වනාන්තරේ. මද මරු හෙමින් එන සුළඟ මන්ද මාරුතේ. නිවතුන් කියන්නේ දුප්පතුන්. මිතුරු නෑ කෙනෙක් කියන්නේ යාළුවෙක් හෝ නෑදෑයෙක්. දිගතින් කියන්නේ දිශා කෙලවරින්. පස මිතුරු කියන්නේ සතුරු. ඉතින් මේකේ තේරුම ගත්තොත් රුදුරු ගිනි කඳක් ගත් සඳෙහි වනතුරු. මේ රුදුරු ගින්නක් මොකක්ද වෙන්නේ? මේ රුදුරු ගින්නක් දිගින් දිගටම පැතිරෙන කම්ම වනාන්තරයේ පැතිරෙන කම්ම මේ ඒ හමන මේ හිමින් හමන සුළඟ මොකද්ද වෙන්නේ? අර රුදුරු ගින්නට පැතිරෙන්න උදව් කරනවා. ඒ ගින්නට යාළුවෙක් වෙනවා. ඒත් ඒ හිමින් හමන හුළඟම අර අච්චර මේ විනාශයක් කරන ගින්නට උපකාර කරා උදව් කරා. ඒත් පහනේ සිලුවට මොකද්ද කරන්නේ? පහනේ සිලුව නිවන්න හදනවා. පහනේ සිලුවට හතුරෙක් වෙලා අන්නේ කියන අර හිමින් හමන හුළඟම. ඉතින් මේකෙන් කියන්නේ මොකද්ද? දුප්පත් කෙනෙක්ට මිතුරු නෑ කෙනෙක් නිවතුන් හට කවුරු. ඉතින් අර අච්චර රුදුරු ගිනි කඳක් ඒක ලොකුයිනේ. ඒ නිසා ඒකට උදව් කරනවා. ඒත් මෙතන තියෙන පොඩි පහන් සිලුවයි ඒ පහන් සිලුව නිවන්න උත්සාහ කරනවා අන්න අර කියන හුළඟම. මොකද එහෙම වෙන්නේ? අන්න ඒ වගේ තමයි. මේ පෝසත් කෙනෙක්ට ඕන තරම් නෑදෑය යාළුවෝ ඉන්නවා. ඒ දුප්පතෙක්ට එහෙම අය ගොඩක් දුරට නෑ කියන එක තමයි මෙතනින් දීලා තියෙන උපදේශය. අදහස මෙහෙම තියෙනවා. වනාන්තරෙහි රෞද්‍ර වූ ගිනි කඳක් හටගත් විට දිශා කෙළවරින් හමන්නා වූ මද සුළඟ ඒ ගින්න සමග මිත්‍ර වේ. එනම් පැතිරීමට උදව් වේ. ඒ සුළඟම පහන නිවීමෙන් ඊට සතුරු වේ. දුප්පතුන්ට මිත්‍ර වන්නා වූ හෝ ඥාති වන්නා වූ හෝ අය කවරහුද? ඉතින් ලෝක ස්වභාවය තමයි මේ කවි වලින් පෙන්නලා තියෙන්නේ. අර මං කලින් කිව්වත් අකි මේවා සර්වකාලීනයි. ඉතින් ඒ කාලෙට විතරක් නෙමෙයි අදටත් මේවා ගැලපෙනව නේද කියන එක ඔයාම හිතලා බලන්න. නපුරු කලට සතහට පැමිණෙත වෙහෙස එදුරු නොවේ කළ පව් පවුල දෙවා මිස තඹුරු වනය මුකුලිත වන බව සවස කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස. මේව දීලා තියෙනවා අමාරු වචනවල තේරුම. නපුරු කලට කියන්නේ නරක කාලයට, මුකුලිත කියන්නේ පරවීම, තඹුරු වනය කියලා කියන්නේ නෙළුම් විල, මෙදිය කුස කියන්නේ මේ ලෝකයේ තුල. නපුරු කලට සතහට පැමිණෙත වෙහෙස. මේ නරක කාලයේදී සතුන්ට කරදර එනවා, වෙහෙස එනවා, කරදර එනවා. එදුරු නොවේ කළ පව් ඵල දෙවා මිස. ඉතින් මේ විදිහට අකුරු කාලේට එන කරදර දුරු වෙන්නේ නැහැ. අර කලින් කරලා තියෙන පව් ගෙවෙනකම්. තඹුරු වනයේ මුකුලිත වන බව සවස. මේ කියන නෙළුම් විලේ තියෙන මේ මොනවද වෙන්නේ? මේ නෙළුම් විලේ තියෙන නෙළුම් හැම එකක්ම හවසට පර වෙනවා. ඉතින් මේක කාටවත් නවත්තන්න පුළුවන්ද කියලා කවියා අහනවා. අර්ථය පොතේ දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට. නරක කාලයට සත්වයාට දුක් කරදර පැමිණෙන විට කරන ලද පව් වලට විපාක ලබා දී මිස ඒ දුක් කරදර දුරු නොවේ. නෙළුම් වනයේ සවස් කාලයේ හැකිලී යෑම මේ ලෝකෙහි කවරෙකු විසින්නම් වැළකිය හැකිද? අපි යන් ඊළඟ කවියට එන. කුරිරු ගොර සපුන්ගේ දල ගිහි විසය මදුරු මැසි කැලන්ගේ තුඩ ගිහි විසය රුදුරු නුහුසුවන්ගේ වල ගිහි විසය නපුරු දුදනන්ගේ සියලන්ගේ හිම විසය. අමාරු වචන වල තේරුම් මේ විදිහට දීලා තියෙනවා. තුඩ ගිහි කියන්නේ තුඩ කෙලවර, නුහුසුවන් කියන්නේ ගෝනුස්සන්, වල ගිහි කියන්නේ වලිගය යන, සියලන්ගේ හිම කියන්නේ සියලු ශරීරයම. කුරිරු ගොර සපුන්ගේ දල ගිහි විසය. මේ කුරිරු ක්‍රූර වෙච්ච මේ ගෝර සර්පයින්ගේ දල, ඒ කියන්නේ මේ දත්වල අගිස්සේ තියෙනවා වස. මදුරු මැසි කැලන්ගේ තුඩ ගිහි විසය. මේ මදුරුවන්ගේ මැස්සන්ගේ තුඩේ අග තමයි වස තියෙන්නේ. රුදුරු නුහුසුවන්ගේ වල ගිහි විසය. ගෝනුස්සන්ගේ විස තියෙන්නේ වලිගී කෙලවරේ. ඒ සත්තුන්ගේ ඒ තැන්වල විස තිබ්බත් නපුරු දුදනන්ගේ සියලන්ගේ හිම විසය. හොඳයි අයබෝවන් සුභාෂිතයේ එපිසෝඩ් එක රෙකෝඩ් කර ඉද්දී ඊයේ මේ මම රෙකෝඩ් කර ඉද්දී එකපාරට වැස්සේ තමයි මම රෙකෝඩ් කරේ. මේ පැත්තට වැහැ තිබ්බේ පාන්දර වෙලාවේ කොහොම හරි ඊට පස්සේ එකපාරට අකුණක් ගහලා පැත්තටම කරන් ගියා. ඕගොල්ලෝ දකින්න නැති දැන් කලින් වීඩියෝ එකේ. ඉතින් ඒ නිසා ඊයේ මම මේ අකුණු ගහද්දි කරන්ටුත් නැතුව කොහොමද එපිසෝඩ් එක රෙකෝඩ් කරන්න බෑනේ. ඉතින් ඒ නිසා ඊයේ නවත්තපු තැන අද අපි ඉස්සරහට අරගෙන යමු. කොහොම වුණත් අර ඊයේ මේ කරන්ට් යනකම් රෙකෝඩ් කරපු ටිකයි
මෙන්න මේ දැන් කියන ටිකයි මම එකම එපිසෝඩ් එකක් විදිහට අප්ලෝඩ් කරන්නම්. මොකද ඒ තරමට මේ කඩ අප්ලෝඩ් කරන්න තරම් දිගක් තාම ගිහිල්ලා නැති නිසා. එහෙනම් අපි අර කරදරයක් වෙලා නවත්තපු තැන ඉඳන් ඉස්සරහට අද කරගෙන යමු. නවත්තපු කවිය තමයි මේක. කුරිරු ගොර සපුන්ගේ දල ගිහි විසය, මතුරු මැසි කැලන්ගේ තුඩ ගිහි විසය, රුදුරු නුහුසුවන්ගේ වල ගිහි විසය, නපුරු දුදනන්ගේ සියලඟ හිම විසය. ඉතින් මේකේ මේ අමාරු වචන ටිකේ තේරුම් ටික මෙන්න මේ විදිහට දීලා තියෙනවා. තුඩ ගෙහි කියන්නේ තුඩ කෙලවර, වල ගෙහි කියන්නේ වල්ගේ කෙලවර, ඊට පස්සේ නුහුසුව කියන්නේ ගෝනුස්සන්ට, සියලඟ හිම කියන්නේ සියලු ශරීරයේම. ඉතින් අපි බලමු මේ කවිය මොකද්ද කියන්නේ කියලා. කුරිරු ගොර සපුන්ගේ දල ගෙහි විසය. මේ ක්‍රූර ගෝර සර්පයින්ගේ දල අගිස්සේ තමයි විස තියෙන්නේ. අයින්ගේම දල අගිස්සේ විස තියෙනවා. මදුරු මැසි කැලන්ගේ තුඩ ගෙහි විසය. මදුරුවන්ගේ මැස්සන්ගේම විස තියෙන්නේ තුඩේ අගිස්සේ. රුදුරු නුහුසුවන්ගේ වල ගෙහි විසය. ගෝනුස්සන්ගේ විස තියෙන්නේ වලිගේ. නපුරු දුදනන්ගේ සියලඟේ හිම විසය. ඒත් නපුරු මේ මිනිස්සුන්ගේ නපුරු අසත්පුරුෂයින්ගේ ගැන ගත්තොත් ඒ මිනිස්සුන්ගේ මුළු ඇගේම දුවන්නේ විස කියලා තමයි මෙන්න මේ කියන කවියෙන් පැහැදිලි කරලා තියෙන්නේ අලගියවන්න මුකවෙටිතුමා. ඉතින් මේකේ අදහස පොතේ මෙන්න මේ විදිහට දෙනවා. ක්‍රූරෝ ගෝර සර්පයින්ගේ දල කෙලවර විෂ ඇත. මැසි මඳුරු සමූහයාගේ තුඩ කෙලවර විෂ ඇත. රෞද්‍ර ගෝනුස්සන්ගේ වලිගය අග විෂ ඇත. නපුරු දුර්ජනයන්ගේ ශරීරයේ මුළුල්ලේම විෂ ඇත. අපි යන් ඊළඟ කවියට පරසිඳු පබු දනන් සෙවි පමණින් මහරු බෙලනිදු මද වුවත් නොකරති රුපුන් සරු බරනිදු ගෙල වසන නාරද වෙමින් ගරු ගුරුලිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු. ඉතින් මම කලින් කිව්වත් වගේ මට තාම මේවා පාඩම් මාස 5ක් තිස්සේ මේ කවි දිහා හැක් කරලවත් බලන්න නැතුව ඉඳලත් මට තාම මේවා පාඩම්. මොකද මම මේ ටික පාඩම් කරද්දී ආසාවෙන් කරපු නිසා. ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ කරන ඕනෙම දෙයක් ආසාවෙන් කරන්න. ඉතින් මේ විදිහට ආසාවෙන් කරද්දී ඕනෙම දෙයක් අනිවාර්යයෙන්ම හරියනවා. ඉතින් මෙතෙන්දී දීලා තියෙනවා මේ කවියේ තියෙන අමාරු වචන වල තේරුම් ටික මෙහෙම. මහරු කියන්නේ පිදිය යුතු, පබුදනන් කියන්නේ ප්‍රභූජනයා, සෙවි පමණින් කියන්නේ ඇසුරු කළ පමණින්, ආශ්‍රය කරා කියලා අන්න ඒක. රුපුන් සරු කියන්නේ සතුරන් වැඩි කර ගැනීම. බරනිදු ගෙල කියන්නේ ඊශ්වරයාගේ බෙල්ල. බරනිදු කියන්නේ ඊශ්වරයාට. ගරු වෙමින්, ආඩම්බර වෙමින්, ගුරුලිඳු අතින්, ගුරුලාගෙන්, ගුරුළු රාජයාගෙන්. ඉතින් මේ ගුරුලා කියලා මේ සත්වයෙක් ගැන කතා වෙනවා. මට මතක හැටියට මේක මිත්‍යා සත්වයෙක්. කොහොම හරි මේ ගුරුලයි මේ නයි කියන මේ සත්ව කාණ්ඩ දෙක අතර ලොකු වෛරයක් තියෙනවා කියලා සාහිත්‍ය පොතපත්වල සඳහන් වෙනවා. අපේ ගත්තොත් අර මේ 10-11 සිංහල සාහිත්‍ය සංග්‍රහය කියන පොතෙත් අර මොකද්ද මට මතක් වෙන්නෙත් නෑ. ගුත්තිල කාව්‍යයේදී මේ ගැන තියෙනවා එක කවියක. මතක් වෙයිද දන්නේ බලමු. මතක් වෙන්නේ නැද්ද කොහෙද? අසන රිසින්නයි කැලවසලෝයා ඔවුන වෙතම සිටිනා ගුරුලෝයා වයනේ වෙන නද ලොබමකලෝයා එදින වෛරසිත සිහි නොකලෝයා. අර මං කලින් කිව්ව එක තමයි ආයෙත් ඔප්පු වෙන්නේ. ඉතින් මේ විදිහට මේගොල්ලෝ අතර මේ පොඩි වෛරයක් වගේ ඇඩ්ජස්ට් එකක් තියෙනවා. අපි බලමු දැන් මේ කවිය තේරුම. පරසිඳු පබු දනන් සෙවි පමණින් මහරු. මේ ප්‍රසිද්ධ පරසිඳු පබු දනන් සෙවි පමණින් මහරු මේ පිදිය යුතු ප්‍රසිද්ධ ප්‍රභූජනයා මේ ප්‍රසිද්ධ පිදිය යුතු වෙච්ච ප්‍රභූ ජනතාව ඇසුරු කළා කියලා බෙලනිදු මද වුවත් නොකරති රුපුන් සරු. ඒකෙන් කියන්නේ මේ බලය අඩු වුණා සතුරන් වැඩි කර ගැනීමට ඒගොල්ලෝ කටයුතු කරන්නේ නැහැ. බරනිදු ගෙල වසන නාරද වෙමින් ගරු. ඒ කියන්නේ ශක්‍රයාගේ බෙල්ලේ ඉන්න නාරද. කියන්නේ ශක්‍රයාගේ බෙල්ලේ ඉන්නවනේ අර නායක අන්නේ කියන නයා වෙමින් ගරු. ගුරුලිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු. ඉතින් නයයි ගුරුලයි අතර වෛරයක් තියෙන නිසා මොකද්ද කරන්නේ? මෙයා නිකන් කිණ්ඩියට වගේ අහනවා ගුරුලගෙන් කොහොමද යාළුවේ තොරතුරු කියලා.
ඉතින් හොඳ මිනිස්සු එහෙම කරන්නේ නැහැ කියන එක තමයි මේ කවියෙන් කියන්නේ. අදහස මෙහෙම දාලා තියෙනවා අපි බලමු. ප්‍රසිද්ධූත් පිදීතූත් ප්‍රභූජන ඇසුරු කළ තරමින් දුබලයෝ බලෙන් අඩු වූවන් සතුරනට නොසලකති. ඊශ්වරයාගේ බිල්ලෙහි වසන නාගරාජය අහංකාර වෙමින් ගුරුළු රාජයාගෙන් මිත්‍රය දුක සැප කෙසේදැයි ඇසූ පරිද්දෙන්. අපි යන් ඊළඟ කවියට. 11 වෙනි කවිය. නැනැති දනන් හට මද ගුණයක් කළද? මේක අපි කතා කරා හැඳින්වීම කොටසේදී මේ කවිය ගැන. නැනැති දනන් හට මද ගුණයක් කළද? පවති ගල කෙටූ අකුරක් මෙන් නිබඳ. විමති දනන් හට කළ කිසි ගුණ නොමද? එනැති වේය දිය පිට ඇඳි ඉරක් ලෙද. ඉතින් මෙතන විමති දනන් කියන එක විතරක් පැහැදිලි කරලා තියෙනවා. ඒකට කියන්නේ විමති දනන් කියන්නේ අනුවන මිනිස්සුන්ට. නැනැති දනන් හට මද ගුණයක් කළද? මේ හොඳ නුවණක් තියෙන ගුණයහපත් මිනිස්සුන්ට එක චූටි උදව්වක් කරත් මොකක්ද වෙන්නේ? ඒ චූටි උදව්ව නිකන් ගලක කොටපු අකුරක් වගේ. ඒ කියන්නේ ගලේ අකුරක් කෙටුවාම මේක ලේසියෙන් මැකෙන්නේ නැහනේ. අන්න ඒ වගේ දීර්ඝ කාලයක් පවතිනවා. විමති දනන් හට කළ කිසි ගුණ නොමද? මේ අනුවන මිනිස්සුන්ට ගුණයක් නැති මිනිස්සුන්ට අපි මැරීගෙන උදව් කරා. ඒ නැති වේදී පිට ඇඳි ඉරක් ලෙද. ජලයේ දී පිට ඇඳි ඉරක් ලෙද. අපි වතුරවල ඔන්නෝම ඉරක් ඇන්දොත් වතුරේ ඔහොම ඉරක් ඇන්දොත් ඒක මොකද්ද වෙන්නේ? ඊළඟ තප්පරේදී මැකෙනවා. අපි අඳිද්දි මෙහෙම ඇඳගෙන යද්දි අර අඳින්න පටන් ගත්ත තැනින් මැකිලි ඉවරයි. අන්න ඒ වගේ තමයි. අපි අනුවන මේ ගුණයක් නැති මිනිස්සුන්ට උදව් කරොත් ඒ උදව් කවදාවත් මතක තියෙන්නේ නැහැ. අර්ථය පොතේ මෙහෙම තියෙනවා. නුවණැති ජනයාට යම්තම් යහපතක් කළත් ඒ ගලෙහි කෙටු අකුරක් මෙන් නොකඩවා පවතී. අඥාන ජනයාට විශාල යහපතක් කළත් ඒ දී පිට ඇඳා වූ ඉරක් මෙන් නැති වී යයි. අපි යන් ඊළඟ කවියට. අමිත ගුණ නුවණ යුතු තුමෝ පබඳ අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද. දිගත පතල සුවඳති සුඳ සඳුන් කඳ සිඳිත මඩිත එක ලෙස පැතිරෙත සුවඳ. එකත් ලෙස පැතිරෙයි සුවඳ. ඉතින් අපි බලමු මේ කියන අරුත් පැහැදිලි කිරීම ඉස්සෙල්ලාම මේ අමාරු වචන වල තේරුම් දීලා තියෙනවා. අමිත කියන්නේ අප්‍රමාණ, පබඳ උතුමෝ කියන්නේ ප්‍රසිද්ධ පුද්ගලයෝ, අනත කියන්නේ අනන්ත වූ, ඒ කියන්නේ කෙලවරක් නැහැ කියන එක. දුහද නොමෙති කියන්නේ දුෂ්ට හදවත් ඇති කරගන්නේ නැහැ කියන එක. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ අප්‍රමාණ ගුණ නුවණින් යුක්ත වෙච්ච මේ ප්‍රසිද්ධ පුද්ගලයෝ තමන්ට කොයිතරම් කෙලවරක් නැති තරම් මේ වෙහෙස වුණත්, ඒ කියන්නේ කෙලවරක් නැති තරම් කරදර සිද්ධ වුණත් ඒගොල්ලෝ මේ නරක හිතක් ඇති කරගන්නේ නැහැ. ඒක මොන වගේද කියලා කියනවා නම් මේ ලෝකේ පුරාම ප්‍රසිද්ධයිනේ සඳුන් ගහ. ඇයි ඒක සුවඳ නිසා. ඒ තරමට සුවඳයි. ඉතින් ඒ සඳුන් කඳ කොහොමද? සඳුන් ගහක කඳක් කොහොමද? ඒ ගහට ගහන්න ඒ ගහ තලන්න ඒ සුවඳ දිගින් දිගටම විහිදුවගෙන ඉන්නවා වගේ තමයි අර මේ අප්‍රමාණ ගුණයෙන් යුක්ත ප්‍රසිද්ධ පුද්ගලයෝ. පොතේ අදහස දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට. අප්‍රමාණ වූ ගුණෙන් හා නුවණින් යුත් සුප්‍රකට උත්තමයෝ කෙලවරක් නැති හිරිහැර වලට පාත්‍ර වුවත් දුෂ්ට සිතක් ඇතිකොට නොගනිති. හරියට අර ආගමික වක්තෘවරුන් වගේ. අපි ගත්තොත් ජේසුස් වහන්සේ ගත්තත් එහෙමයි. උන්වහන්සේගේ කතාව ගත්තොත් ඒ විදිහට තමන්ට වෙහෙස එද්දි තමන්ට කරදර හිරිහැර එද්දි අනික් මිනිස්සු ගැන හිතලා ඒ මිනිස්සු වෙනුවෙන් ප්‍රාර්ථනා කරපු කෙනෙක් තමයි ජේසුස් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගත්තත් එහෙමයි, නබිතුමා ගත්තත් එහෙමයි. ඉතින් Hindu ආගමේ නම් මම දන්නේ මේ එහෙම කවුද හිටියේ කියලා. ඒත් ඒ ආගමෙත් ඒ වගේ කෙනෙක් ඇති. ඉතින් ඒ වගේ තමයි මේ ලෝකේ ආගම් තියෙනවා 4000ක් විතර මට මතක හැටියට. ඉතින් මේ හැම එකකම සමහර විට ඒ වගේ කෙනෙක් නැති. හරි දුෂ්ට සිතක් ඇතිකොට නොගනිති. දස දිශාවෙන් පැතුරුණා වූ සුවඳින් යුත් යහපත් සඳුන් දණ්ඩ කපන විටත් කුඩු කරන විටත් එක් විදියටම සුවඳ පැතිරී යයි. යන් ඊළඟ කවියට. කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. එවුක් රසෙහි සැදුවත් නිබ බිජු කිරඹ උදක් තිත්තමය පසඟම තුරෙහි නිබ. අපි බලමු තේරුම් බලන්න කලින් මේකේ දීලා තියෙන මේ අර අමාරු වචන වල තේරුම් ටික. අකක් පමණවත් කියන්නේ අක් ගෙඩියක් පමණවත්. ඒ කියන්නේ අබෑටයක් තරම්වත්. පිළිලබ කියන්නේ ප්‍රතිලාභයක්. කිරඹ කියන්නේ කිරිහා ජලය. නිබ බිජු කියන්නේ කොහොඹ ඇටවලට. නිබතුරෙහි කියන්නේ කොහොඹ ගසෙහි කියන එකට. අපි බලමු තේරුම. කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ.
අපි කොයිතරම්නම් ಗುಣ කරත් කොයිතරම් උදව් කරත් මේ දුදනන්ට ඒකෙන් කිසි දෙයක් නැහැ. ඒගොල්ලන්ට ඒකෙන් සුබයක් වෙන්නේ නැහැ. අසුබම තමයි ඒගොල්ලන්ට. අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. මේ අපි ඒ කරන උදව්වෙන් ඒගොල්ලෝ මේ අබෑටයක් තරම්වත් ප්‍රයෝජනයක් ප්‍රතිලාභයක් ගන්නෙ නැහැ. එවුක් රසෙහි සැදුවත් තිබ බිජු කිරඹ. ඒක නිකන් හරියට මේ උක් රස දාලා උක් පැණි දාලා මේ නිබ බිජු කිරඹ. උක් රස උක් පැණි දාලා මේ කොහොඹ ඇට වැව්වා කොහොඹ ඇට හැදුවත් මේ ඒකට කිරි සහ ජලයවත් කර ඒ කොහොම මේ කොහොඹ ඇට හැදුවත් ඒ හැදෙන ගහ කොහොඹ ගහේ මුළු ගහම තිත්තයි. මුළු ගහම කොහොඹ ගහ තිත්ත විතරයි. අපි ඒ කොහොඹ ඇටේට මී පැණිවක් කරත් කිරිවක් කරත් වතුරක් කරත් තිත්ත විතරමයි. ඒ වගේම තමයි මෙන්න මේ කියන අසත්පුරුෂයෝ. මේකෙම තියෙන අදහස අයහපත් අසත්පුරුෂයන් හට කොතරම් යහපතක් කළත් ඔහු අග්ගෙඩියක් පමණවත් ආපසු දීමක් නොකරති. උප්පැණිවල බහා කිරිහා ජලයවත් කොට කොහොඹ ඇටයක් පැල කළත් කොහොඹ ගසෙහි නම් පංචාංගයම තනිකරම තිත්තය. ඊළඟ කවියට යන්න. සඳුන් කපුරු සමගින් පිණි දිය නොමද සොඳින් කලල් කරමින් සුවඳ මුවමද නිතින් හිමඹ ඉස ලුහුණු වැව්වද තමන් ගුණය නොහරින වැනි දුදන හද. ඉතින් මේ අමාරු වචන මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. ලුහුණු වැව්වද කියන්නේ ලුණු වැව්වත් කියන එක, හිමඹ කියන්නේ හිම ජලයට. සඳුන් කපුරු සමගින් පිණි දිය නොමද. මේ සඳුන් කපුරුත් එක්ක මේ පිණි දිය අපි නොමදව මිශ්‍ර කරනවා. එහෙම මිශ්‍ර කරලා සොඳින් කලල් කරමින් සුවඳ මුවමද. ඒකට එතකොට ඒකෙන් හොඳ සුවඳක් විහිදෙනවනේ. අන්න ඒ විදිහට හොඳ සුවඳ විහිදෙන විදිහට අපි හදනවා. එහෙම හදලා නිතින් හිමඹ ඉස ලුහුණු වැව්වද. අන්න ඒ සඳුන් කපුරු පිනිදී ඔය හැම එකක්ම එකතු කරලා හොඳ සුවඳ එන විදිහට හදලා අපි ඒවත් එක්ක හිම වතුර හිම ජලය වත් කර අපි ලුණු වැව්වොත් මොකක්ද සිද්ධ වෙන්නේ? ඒ ලුණු වල තියෙන ඒ සුවඳ ඒ විදිහටම තියෙනවා. අන්න ඒ වගේ තමයි තමන්ගේ ගුණයත් මෙන්න මේ කියන දුර්ජනෙම තමන්ගේ ඒ කියන නරක ගති අතාරින්නේ නැහැ. අපි මොන දේවල් කරා. සරලවම මේකෙන් කියන්නේ පවට පින දෙන්න බෑ කියන එක. අදහස ගම් පොතේ තියෙන විදිහට සඳුන් හා කපුරුද සුවඳති කස්තුරිද යන මේවා පිනිදිය බොහෝ ප්‍රමාණයක් සමග කලතා හිම ජලයේ සිමින් ලුහුණු වැව්වත් ලුණු වල ගුණයක් නොහැරේ. අසත්පුරුෂයාගේ හදවතත් ඒ බඳුය. ඊළඟට තියෙනවා මේ මම ආසම කවියක්. මේක ඇත්තටම මම මේ සුභාෂිතය කියලා කියන්නේ මම ආසම කවි පොතක් නෙමෙයි. ඒක ඇත්ත. එහෙම නොවෙන්න හේතුව සහ අපි ඒව ගැන කතා කරමු පස්සට. හරිද? ඒත් මේ පොතේ හම්බෙන මම ආසම කවියක් තමයි දැන් කියන්නේ අනේක. මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙක් මෙදියත උපදින්නේ නැත. වෙසෙස් සිනිඳු මුවරද බර සහස්පත කොරස් නලින් යුතු වෙයි කටුපෙලි නියුත. කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා මේ අරුත් පැහැදිලි කිරීම ටික බලමු. මෙදියත කියන්නේ මේ ලෝකේ, මුවරද බර කියන්නේ මල් පැණියෙන් බර, කොරස් නලින් කියන්නේ ගොර හැඩි දණ්ඩකින්, වෙසෙස් කියන්නේ විශිෂ්ට වූ, සහස්පත කියන්නේ නෙළුම් මලට. මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. මිනිසුන්ගේ හැම මිනිහෙක් ගත්තම මිනිස්සු 100%ක් සුදු නෑ එකෙක්වත්. අපි හැමෝම අලු පාට මිනිස්සු. මිනිස්සුන්ගේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඒ හොඳ සහ නරක සාපේක්ෂව ඔබට මට වෙනස් වෙන්න පුළුවන්. ඒත් අපි කවුරුවත් සුදු මිනිස්සු නෙමෙයි. මේ ලෝකේ සුදු මිනිස්සු නෑ. අපි හැමෝම හොඳ නරක මිශ්‍ර වෙච්ච මිනිස්සු. ඉතින් මිනිස්සුන්ට ඒක පොදුයි කියන එක තමයි මේ පළවෙනි පදයෙන් කියන්නේ. නිදොස් කෙනෙකු මෙදියත උපදින්නේ නැත. එහෙම නිදොස් කෙනෙක්, එහෙම වැරදි කරන්නේ නැති කෙනෙක්, නරක ගතිගුණ නැති කෙනෙක් මේ ලෝකෙම උපදින්නේ නැහැ. කවදාවත් උපදින්නේ නැහැ. ඒක මොන වගේද කියලා කියනවනම් වෙසෙස් සිනිඳු මුවරදබර සහස්පත. අපි ගත්තොත් මේ නෙළුම් මලේ එහෙම පෙති එහෙම හරි සිනිඳුයි. ඒ වගේම නෙළුම් මලේ තියෙනවා මේ මල් පැණි. මල් පැණි හොඳට තියෙනවා. ඒත් එක්කම පෙති හරි සිනිඳුයි. කොරස් එහෙම ඒ වගේ ඒ සිව්මැලි නෙළුම් මලම කොරස් නලින් යුතු ඒ කටු පෙදෙනියුත. ඒ මොකද ඒ නෙළුම් වලට තියෙන්නේ ගොර හැඩි දණ්ඩක්. අර මල වගේ සිනිඳු නෑ ඒ දණ්ඩ. පැහැදිලි කරනවා පොතේ මෙන්න මේ විදිහට. මිනිසා තුල යහපත් ගුණ මෙන්ම අයහපත් ගුණ ද ඇත්තේ. දොස් නැති පුද්ගලයෙකු මෙලොව උපදින්නේ නැත. විශේෂයෙන්ම මොලොක්කු මල් පැණියෙන් බර වූ නෙළුම් මල කටු සහිත
ගොරසැඩි දණ්ඩකින් යුක්ත වේ. අපි යන් ඊළඟ කවියට. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. මේකත් මම කැමති එකක්. වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත. නොමින් සුළඟ ලදුවත් තද ගිම් සැපත. ගොඩින් නැව දියෙන් රතයද නොයනු ඇත. අලුත් පැහැදිලි කිරීම වල මේ විදිහට තියෙනවා. සමත කියන්නේ දක්ෂ, තද ගිම් සැපත කියන්නේ දැඩි ග්‍රීෂ්ම සම්පත්තිය, නොමින් කියන්නේ අප්‍රමාණ ලෙස. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. මේ ලෝකේ ඉපදෙන හැම පුද්ගලයෙක්ම මොකක් හරි එක දෙයකට දක්ෂ වෙනවා. වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත. ඔයා දක්ෂ දෙයටම නෙමෙයි මම දක්ෂ. මම දක්ෂ දෙයටම නෙමෙයි ඔයා දක්ෂ. ඉතින් අපි හැමෝම එකිනෙකාට වෙනස් මිනිස්සු. ඒක මොන වගේද කියලා කියනවනම් අපේ දක්ෂතාව වෙනස් වෙන විදිය. නොමින් සුළඟ ලදුවත් අද ගිම් සැපත. මේ දැඩි ග්‍රීෂ්ම සම්පත්තියට හොඳ මේ ග්‍රීෂ්ම සම්පත්තියට තදින් ඇති තරම් හුලං හම්බුණා. ගොඩින් නැව දියෙන් රතේද නොයනු ඇත. කවදාවත් ගොඩින් නැව යන්නේ නැහැ. ඒ වගේම දියෙන් ජලයේ රත වාහන යන්නේ නැහැ කියන එක තමයි මෙතනින් කියලා තියෙන්නේ. පොතේ අර්ථය මේ විදිහට දීලා තියෙනවා. ලෝකයේ එක් තැනැත්තෙක් එක දෙයකට දක්ෂ වෙයි, අනෙක් තැනැත්තෙක් වෙනත් දෙයකට දක්ෂ වෙයි. බොහෝ සෙයින් සුළං හැමුවත්, ඊටත් අද ග්‍රීෂ්මයක් ඇතිවුවත්, නැව ගොඩ බිමෙන්වත්, රතේ ජලයෙන්වත් නොයයි. නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල උතුම් මුව නැබෙහි තැබි බඹ නැන විකල. විනම්මෙ මට මහ බඹු පදවි යම් කල තබම් බොරු කියන දුද්දනන්ගේ දිව මුල. ඉතින් මේ කවිය අරුත් පැහැදිලි කිරීමේදී මෙහෙම තියෙනවා. නොහිම් කියන්නේ සීමාවක් නොමැති, මුව නැබෙහි කියන්නේ මුවාගේ නාභියෙහි. ඉතින් මේ මෙතන මේ කවිය ගැන කියන්න යද්දි මට මතක් වෙන සිද්ධියක් තියෙනවා. මීට හරියටම අවුරුද්දකට විතර කලින් හරියටම අවුරුද්දක් නෑ. අවුරුද්දක් විතර ඇති. ඒ කාලෙත් මම මේ විදිහටම මේ ඉගැන්නුව මේ සිංහල රසාස්වාදය විද්‍යාව වගේ විෂයන් ටිකක් WhatsApp group set එකක් හදාගෙන හිටියා. අපි ඒ කාලේ අපිට තිබ්බා road 4A9 කියලා WhatsApp group set එකක්. ඉතින් මේ හැම එකකදීම අපි ඒ කාලේ අපි O level ඉගෙන ගන්න ගමන් අපිට පුළුවන් විදියට අපි ඉගෙන ගත්ත දේවල් අපේ අයටම ඉගෙනුවා. ඉතින් එහෙම වැඩක් කරගෙන ගියා අපි ඒ කාලෙදී. කොහොම හරි ඒක ඊට පස්සේ අන්තිමට දන්නත් ඉතින් ඔය ඩාම් වෙනවා ඩූම් වෙනවා වෙලා ඩූම් වුණා. කොහොම හරි ඉතින් එතෙන්දී මේ කවිය මං තේරුම් පැහැදිලි කරලා දෙන්න ගියා අපේ කට්ටියට. අපි මාත් එක්ක එකතු වෙලා හිටපු සෙට් එකට. ඉතින් එතෙන්දී මට තේරුම් නැති දෙයක් එතන හිටිය ළමෙක් තමයි මට කියලා දුන්නේ. ඉතින් ඒ ළමයට ගෞරව කරනවා. ඒ ළමයාවත් මම මතක් කරනවා නම මතක නැහැ. එයා තමයි මට කියලා දුන්නේ නෑ ඔය කොහොම නෙමෙයි මෙහෙම නේද ඉන්න ඕනේ අයිති කියලා. එයා තමයි කිව්වේ. ඉතින් අපි යම් කවියට. නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල. සීමාවක් නැතුව මේ සුවඳ විහිදෙනවා කස්තුරි වලින්. ඉතින් මේ නිර්මල මේ තරම් සීමාවක් නැතුව සුවඳ විහිදෙන නිර්මල කස්තුරි උතුම් මුව නැබෙහි තැබි බඹ නැන විකල. මේ මුවාගේ බඩේ තිබ්බ මේ කවුද බ්‍රහ්මයාට මොලේ හොඳ නැහැ. මේ මෙච්චර මේ කස්තුරි ගිහිල්ලා මුවාගේ බඩේ තිබ්බ බ්‍රහ්මයාට මොලේ හොඳ නැහැ. මට කවදා හරි දවසක මේ බ්‍රහ්මයා කියන පදවිය හම්බුනොත්, මහා බ්‍රහ්මයාගේ පදවිය හම්බුනොත් මම මේ කස්තුරි කියන්නේ බොරු කියන මේ දොරු ජනයින්ගේ දිව මුල. ඇයි මොකද අපි කස්තුරි ගන්න මුවා මරනවා. මුවා මරලා මුවාගේ බඩ කපලා තමයි අපි කස්තුරි ගන්නෙ. ඉතින් අපි මේ බොරු කියන දුදනන්ගේ දිව මුල මේ කියන කස්තුරි තිබ්බොත් එතකොට ඒ කස්තුරි ගන්න ඒ දුදනන්ගේ දිව කැපුවාම ඒ දුදනන්ට බැරි වෙනවා. අහපව් බොරු කියන්නේ. ඒක බාහිර ලස්සන කියලා තියෙනවා නේ හැබැයි. අයි බලමු පොතේ තියෙන අදහස. සීමාවක් නැති සුවඳක් විහිදුවන පිරිසිදු කස්තුරි මහා බ්‍රහ්මයා විසින් උතුම් වූ මුවන්ගේ නාභියෙහි තැන්පත් කොට ඇත්තේ විපරීත වූ බුද්ධියෙන්. යම් කාලයක මට මහා බ්‍රහ්ම පදවිය ලැබුණොත් එම කස්තුරි බොරුබස් කියන අසත්පුරුෂයින්ගේ දිව මුල්ලෙහි තබමි. අපි යන් ඊළඟ කවියට. සිරසර ගුණෙන් යුතු උතුම්ක හටපවර සමුද්‍ර සියල් කිඳලෙක නෑ. සමුද්‍ර සියල් කිඳලෙක තුඹ සෙක සුනෙර. පූතර මෙදම්බ දිව මළු එක සියගේ දොර. ඔහු කරන ඕන සැපතේ එබැවින් කවර. එතන තියෙනවා අලුත් පැහැදිලි කිරීම ටික. කිඳලෙක කියන්නේ කුඩා දිය වනකට. සුනෙර කියන්නේ මහා මේරු පර්වතය. මළු එක කියන්නේ මිදුලක. ඔහු කරන ඕන කියන්නේ ඔහුගේ අතට පත් නොවන කියන එක. අපි බලමු තේරුම. තිරසර ගුණෙන් යුතු උතුමක හටපවර. ස්ථීර සාර ගුණෙන් යුක්ත මේ උතුම් උත්තමෙක්ට
සමුදුර සියල් කිඳලක තුඹස් එක සුනර. මේ එහෙම උත්තමයෙක්ට මේ මුහුදු හැම එකක්ම නිකන් පොඩි දියවල වගේ විතරයි. ඒ වගේම මේ සුනර මහා මේරු පර්වතය කියන්නේ තුඹසක් විතරයි. ඉතින් මේ ප්‍රසිද්ධ මේ දඹදිව කියන රටේ දඹදිව රාජ්‍යයේ මළුවක දඹදිව මළුවක තමන්ගේ ගෙදර හදලා එයා ලබා නොගන්න සැපත මොකක්ද? එයා ලබා ගන්න නැති සතුට මොකක්ද කියලා තමයි මේ කවියෙන් අහන්නේ. පොතේ තියෙන අදහස ගත්තොත් උතුම් වූ ස්ථිරසාර ගුණයෙන් යුක්ත වූ උතුමෙකුට මුළු මහත් සාගරය කුඩා දිය කඩਿੱත්තකි. මහා මේරුව තුඹසකි. සුප්‍රසිද්ධ ජම්බුද්වීපය තමාගේ ගෙදර මිදුල. එබැවින් ඔහු අතර පත් නොවන සැපත නැත. කල සතුන් හට සිරි සැපත මන කල කසපල තුලෙහි දියලොඳ මෙන් වෙයි විපුල යන කලේ සිරි සම්පත් වන සීසියල ගජකල ඇතුළ මදසුන් දිවුල පළ තුල. අපි බලමු මේ අරුත් පැහැදිලි කිරීම ටික ඔක්කොටම කලින්. මනකල කියන්නේ සිත් සතුටු කරවන, කසපල තුලෙහි කියන්නේ කුරුම්බා ගෙඩිය ඇතුලේ, දියලොඳ මෙන් කියන්නේ ජලය හා ලොඳ මෙන්, ගජකල කියන්නේ ඇතා විසින් ගිලින ලද, ඇතුළ මදසුන් කියන්නේ ඇතුළෙහි මද නැති, දිවුල පළ තුල කියන්නේ දිවුල් ගෙඩිය වැනි කියන එක. ගත්තොත් එන කල සතුන් හට සිරි සැපත මනකල. මේ සතුන්ට මේ සැප සම්පත් හැම දෙයක්ම එද්දී කොහොමද කියලා කියනවනම් කසපල තුලෙහි දියලොඳ මෙන් වෙයි විපුල. මේ හැම සැප සම්පතක්ම සතුන්ට එද්දී නිකන් හරියට මේ කසපල තුලෙහි කුරුම්බා ගෙඩිය ඇතුලේ තියෙන ජලය සහ මේ ලොඳ වගේ මේ ජලය සහ ලොඳ වගේ හරි සතුටුයි. ඒක හරි සතුටුදායක දෙයක්. ඒත් යන කලේ සිරි සම්පත් වෙන සීසියල ඒ හැම සම්පතක්ම කවදා හරි නැති වෙලා යනවා. ඉතින් ඒ නැති වෙලා යද්දී ගජකල ඇතුළ මදසුන් දිවුල බල තුල මේ හරි ලස්සන සිද්ධියක් වෙනවනේ. ඇතා දිවුල් කද්දි ඇතා දිවුල් කන්න කොහොමද? පොලේ ගහලා කොහොමද පාරක් කඩලා අපි වගේ දිවුල් ගෙඩි අරන් ලුණු කුඩු මිරිස් කුඩු දාලා හොඳට කලදලා ඔහොම අරන් හැන්දෙන් කනවද? නෑ, එහෙම නෙමෙයිනේ. ඇතා දිවුල් කන්නේ ගෙඩිය පිටින්. දිවුල් ගෙඩිය පිටින් ගිලිනවා. ඉතින් ඇතා හැම ගිලලා ගිල්ලට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ ගෙඩිය ඇතුලේ තියෙන මදය ඇතාගේ ශරීරයෙන් උරා ගන්නවා කට්ටට හානියක් නොකර. ඊට පස්සේ ඇතා කක්ක දාද්දි අර ගෙඩිය හපව වැටෙනවා. ඒ ගෙඩිය අපි කඩලා බැලුවොත් ඒ ගෙඩිය ඇතුලේ මදයක් නැහැ. ඉතින් ඒක තමයි කියන්නේ මෙතන ගජකල ඇතුළ මදසුන් දිවුල පළ තුල. ඉතින් ඒ සම්පත් එහෙමත් එහෙමයි. කාලයක් ගියාට පස්සේ ඒවා නැති වෙලා යනවා. හරියට නිකන් එතනින් පස්සේ ඒවා මේ ඇතා ගිලපු දිවුල් ගෙඩියක් වගේ කියලා තමයි මේ කවියෙන් කියන්නේ. පොතේ අදහස දීලා තියෙනවා මෙන්න මේ විදිහට හරිම පැහැදිලිව. සත්වයින් හට සිත් සතුටු කරවන සැප සම්පත් ඇතිවන විට කුරුම්බා ගෙඩිය තුල ජලය හලොඳ මෙන්ය ප්‍රමාණයෙන් මහත් වේ. ඒ සියලු යස ඉසුරු විනාශ වී යන විට ඇතා විසින් ගිලින ලද ගෙඩියේ මදය නැතිවන්නාක් මෙන් නැතිව යයි. අපි අන්තිම කවියට මෙතනින් සුභාෂිතය ඉවර වෙනවා. අපේ පාඩම් මාලාවේ එක එපිසෝඩ් එක තනිකර ඉවරයි. නොමිනි ලොව සියලු දේ දක්නා ඇසට තමන් සැටි මදක්වත් නොපෙනෙන ලෙසට අනුන් දොස දකිති අනුවන දන කපට තමන් දොස නොදකිති නෑ වැරදුනා. අනුන් දොස දකිති අනුවන දන කපට එමෙන් සිය නුගුණ නොදකිති නියම කොට. ඉතින් තාමත් මේ මට මේවා තැන් වලින් ස්ටක් වුණාට තාමත් පාඩම් හරි. ඉතින් අපි බලමු ඔකටම කලින් මේ අරුත් පැහැදිලි කිරීම. කපට කියන්නේ කපටි, නුගුණ කියන්නේ නොහොඳ, අනුවන දන කියන්නේ මෝඩ ජනයා, නියම කොට කියන්නේ නියම සැටියෙන්. නොමින් ලෝ සියලු දේ දක්නා ඇසට මේ ලෝකේ තියෙන හැම මගුලම හොඳටම පේන ඇස් වලට තමන් සැටි මදක්වත් නොපෙනෙන ලෙසට මේ ලෝකෙම පේන ඇස් වලට තමන් මොන වගේද කියන එක පේන්නේ නැහැ. මොකද ඒවා මුළු ලෝකෙම බලන්න කාර්ය බහුල වෙලා ඉන්න නිසා. ඉතින් ඒ වගේ තමයි අනුන් දොස දකිති අනුවන දන කපට. මේ මෝඩ කපටි මිනිස්සු අනික් මිනිස්සුන්ගේ මේ නරකවල් අනික් මිනිස්සු කරන දේවල් ඒගොල්ලන්ගේ වැරදි හොඳට දකිනවා. ඒ තමන්ගේ මේ තියෙන අඩුපාඩු ඒ මිනිස්සු දකින්නේ නැහැ. ඒක නිකන් හරියට අනුන්ගේ ඇස්වල තියෙන පොල් කේන්දි හොයනවා තමන්ගේ ඇස්වල පොල් පරාල තියාගෙන වගේ. අන්න ඒක තමයි මේකෙන් කියන අදහස. අපි බලමු පොතේ තියෙන අදහස. අප්‍රමාණ ලෙස ලෝකෙහි ඇති සියලු දේ දකින්නා වූ ඇසට තමන්ගේ ස්වභාවය මදක්වත් නොපෙනේ. කපටි මෝඩ ජනයා අනුන්ගේ වැරදි දන්නා නමුත් ඒ ආකාරයෙන් තමන්ගේ අගුණ
නියමන්දමින් නොදකිති. එහෙනම් සුභාෂිතය ඔන්න ඉවරයි. හොඳයි කිව්වත් වගේ දැන් සුභාෂිතේ කවි ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. ඉතින් මෙතන ලිඛිත අභ්‍යාසය තියෙනවා මේවා තියෙන මේ විචාර ගැනයි මේ රසාස්වාද වලට එන ප්‍රශ්න ගැනයි. අලගිවන්න මුඛවේතුමා සමාජ සාර ධර්ම විවරණය කිරීම සඳහා ස්වභාවික පරිසරතෙහි සිද්ධීනුත් යොදාගෙන ඇති ආකාරයෙන් ලක් කරන ওই විදිහට සෙට් එකක් තියෙනවා. ඒත් මම දැන් ඒවා කියවන්න යන්නේ නැහැ. මොකද මේවා දැන් අපි කියවන්න අවශ්‍ය නැහැ. මොකද කවි 20ම කියලා තියෙන්නේ. කවි 20ම දැන් අපි කතා කරා. ඉතින් මම යෝජනා කරනවා කවි 20ම පාඩම් කරගන්න එක අමාරු නැහැ. ඒ 20 පාඩම් කරා කියලා ඔළුවට වෙන දේවල් දාගන්න බැරි වෙන්නේ නැහැ. මොකද මිනිස්සෙක්ගේ මොළයට එක දිගට අවුරුදු ලක්ෂයක විතර දේවල් එක දිගට ගබඩා කරලා තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මේ මම පොතක කියවුවා. ඉතින් සමහර විට ඒක ලක්ෂයක් නෙමෙයි ඊට වඩා එහෙම වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ වගේ ගාණක් තමයි ඒ පොතේදී තිබ්බේ. ඉතින් ආසාවෙන් කරොත් මේ කවි 20 පාඩම් කරගන්න එක මහ ලොකු වැඩක් නෙමෙයි. ඉතින් 20න් පාඩම් කරගන්න 20න් පාඩම් කරගත්ත කියලා කියන්නේ. ඒතර මහ ලොකුට ඉතින් අර්ථයත් අවුල් යන්නේව නෑනේ. අර්ථය දැන් පැහැදිලි කරලා තියෙන්නේ. මේ වචන වලින් අර්ථය උන්නේ නෑ. තමන්ගේ වචන වලින් තිබ්බොත් ඇති අදහස තේරුම් ගන්න. ඉතින් කවි 20 පාඩම් කරා කියන්නේ පාඩම් තියනවා කියන්නේ ආයේ කොහෙන් යවුවත් තැනේ හැටියට ඇනේ ගහන්න පුළුවන් වෙනවා. ඉතින් සුභාෂිතය ගැන ආයේ කතා දෙකක් නෑ. ඔන්න එහෙනම් සුභාෂිතය කියන එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම තව දන්න යාළුවෝ ඉන්නවා නම් රසාස්වාදය කරන ඒගොල්ලන්ටත් ප්‍රයෝජනයක් වේවි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. අදට මම ගිහින් එන්නම් මේ සිංහල සාහිත්‍ය රසාස්වාදය